ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පළමු දෙවන තෙවන ධර්ම සංගායනාව පවත්වා මේ සසුන සුරක්ෂා කළ ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. ලංකාද්වීපයේ ගෞතම බුදුසසුන පිහිටුවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පියවුරුමය සදහම් කතිකාවත තුළින් පසුගිය වැඩසටහන් ගණනාවකදී අපි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොයි විදිහටද සතර සතිපට්ඨානය දියුණු කරන්නේ කියන කාරණය පිළිවෙලට එකින් එක කතා බහ කළා. මේ වෙනකොට පින්වත්නි අපි ඒ සතර සතිපට්ඨානට අදාළ බොහෝ කරුණු කතා බහ කරලා තියෙන්නේ. ඉතින් අද දවසේත් අප සූදානම් වෙන්නේ මේ අපි පසුගිය සතියේ කතා කරපු ඒ ධම්මානුපස්සනාවේන චතුරාර්ය සත්‍යයට අදාළ වෙන දුක්ඛ නිරෝධාර්ය සත්‍යයේ ඉතිරි විච්ච කොටස් ටික පිළිබඳව කතා බහ කරන්න. අද දවසෙත් මෙම සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වය ලබා දෙන්නේ අර්ලගංවිල අට කණුව දම්සක් වෙළඳ සැල යන ලිපිනේ පදිංචි පින්වත් RATB රණවීර පියාණන්, කමලා රණවීර මෑණියන් ඇතුළු කල්යාණ මිත්‍රයන් විසින්. ඉතින් අද දවසෙත් මෙම සදහම් කතිකාවතට අපගේ ආරාධනීන් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩම කළ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනම පාද නමස්කාර කොට පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්වත්නි, මේ අපි ගත කරන මාසය පොසොන් මාසයයි. අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය මේ ලංකාදීප වාසීන්ට මුලින්ම ඇසුන කාලයයි. ඉතින් ඒ නිසා හරි වාසනාවන්ත කාලයක ශාසනික දායාදේ ලැබිච්ච කාලයක තමයි අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන කතා කරන්නේ. ඒක තවත් වාසනාවක්. මොකද මේ බුද්ධ ශාසනයේ ආයුෂ තීරණය කරන්නේ සතර සතිපට්ඨාන වඩන ශ්‍රාවකයන් මේ ලෝකේ ඉන්නවාද නැද්ද කියන කාරණේ මත. යම් දවසක මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වනක් පිරිස සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවද, ආන් ඒ තාක්කල් මේ බුද්ධ ශාසනයේ ආයුෂ ඉතිරි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වත්නි, අපි මිහිඳු මහරහතන් වහන්සේට සැබෑවටම කෘතගුණ සලකනවා නම් අපි සිදු කළ යුත්තේ ඒ සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කරන්නටයි. ඒ නිසා තමයි ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ මේ විදිහට ඔබට මේ මාසය පුරාවටම විස්තරාත්මකව මේ සතර සතිපට්ඨාන ධර්මය ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ. පින්න ස්වාමීන් වහන්සේ පසුගිය සතියේදී අපි කතා කළා දුක්ඛ නිරෝධාරි සත්‍යයේ ස්පර්ශය දක්වා අපි පසුගිය සතියේදී කතා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්න ස්වාමීන් වහන්සේ ස්පර්ශයත් එක්කම හටගන්න දෙයක් තමයි වේදනාවන් හටගන්නවා. එතකොට මේ වේදනාව තුලත් බුදුරජාණන් වහන්සේ මේ වේදනාව කියන්නේ ප්‍රිය දෙයක්, මිහිරි දෙයක්, මේ තණ්හාව තැම්පත් වෙලා තියෙන දෙයක්, තණ්හාව හටගන්න දෙයක්. ඒ වගේම මේ තණ්හාව නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ මේ තැන්වලම තමයි කියනවා. මේ කාරණේ කොයි විදිහටද සතර සතිපට්ඨානෙ වඩන ශ්‍රාවකයා දකින්නේ ස්වාමීන් වහන්සේ? ඔව් ස්වාමීන් වහන්සේ, අපි දැන් දිගටම මේ වැඩසටහන් මාලාවේදී අපි ඉගෙන ගත්තා භාග්‍යතුන් වහන්සේ සිහිය පිහිටවන්න මෙන්න මේ ආකාරයෙන් දේශනා කළා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී විස්තර කරනවා, මහණෙනි, චක්කු සම්පස්සදා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති. මේ ඇසේ ස්පර්ශයෙන් හටගත්ත යම් වින්දනයක් ඇද්ද, ඒ වින්දනයේට තෘෂ්ණාව, ඒ හටගත්ත තෘෂ්ණාව, එතනම හටගත්ත තෘෂ්ණාව ප්‍රහාණය වෙලා යනවා, එතනම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, සෝත සම්පස්සදා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති. මේ කනේ ස්පර්ශයෙන් හටගත්ත වින්දනයේට හටගත්ත තෘෂ්ණාවයි ප්‍රහාණය වෙන්නේ, එතනමයි නිරුද්ධ වෙලා යන්නේ. ගාන සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති. නාසී ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට හටගත්ත තෘෂ්ණාවයි
ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ. ජීවහා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති. ඒත නිරුද්ධමානා නිරුද්ධති. මේ දිවේ ස්පර්ශයෙන් හටගත් වින්දනයේට ඇතිවෙන තෘෂ්ණාවයි ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ. ඒ තෘෂ්ණාවයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ. කාය සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති. එත් නිරුද්ධමානා නිරුද්ධති. කය ස්පර්ශයෙන් හටගත් වේදනාවට තමයි තෘෂ්ණාව හටගන්නේ. එතනම තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. එතනම නිරුද්ධ කළ යුතුයි. ධම්ම සංචේතන මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති. එත් නිරුද්ධමානා නිරුද්ධති. මනසේ ස්පර්ශයෙන් හටගත් වින්දනයටයි තෘෂ්ණාව හටගන්නව නම් හටගන්නේ. ඒ තෘෂ්ණාවමයි නිරුද්ධ කරනවා නිරුද්ධ කරන්න තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සිහිනුවන පවත්වන්න මෙන්න මේ ආකාරයට කියලා දේශනා කළා. පින්නන්ති වේදනාවත් එක්කම අපි සලායතන සංයුත්තේ ඉගෙන ගන්න මේ ආයතන හයේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී විඳීමත් එක්කම හටගන්න ඊළඟ ක්‍රියාවලිය තමයි හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම මේ ආයතන හය ඇසුරු කරගෙනම සිද්ධ වෙනවා. එතකොට ඒ හඳුනා ගැනීම තුලත් තණ්හාව හටගන්නවා. තණ්හාව තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සංඥාවන් පවා අපිට මිහිරි දෙයක්. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා පින්වත් ස්වාමීන් වහන්සේ කොයි විදිහටද මේ හඳුනා ගැනීම ඇසුරු කරගෙන සතිපට්ඨානය වඩන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් වේදනාව ගැන සිහිය පිහිටවලා ඒ වේදනාවේ හට ගැනීම නැතිවීම බලනකොට ප්‍රිය ස්වરૂපේ සිහි කිරීමෙන් හටගත් යම් තණ්හාවක් තියෙනවා ඒක නිරුද්ධ වෙනවා කියලා. ඊළඟට මේ විඳින හැම දෙයක්ම ශ්‍රාවකයා හඳුන ගන්නවා. ඒ හඳුනගන්නේ ස්පර්ශය නිසා වෙන දෙයක් නිසා නෙමෙයි. ස්පර්ශය වෙනස් වීමෙන් මේ සංඥාව වෙනස් වෙලා යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සත්‍ය හඳුනගන්නේ විපල්ලාසයක් තුළින්. මේ සැබෑ ස්වરૂපේ නෙමේ හඳුනගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක මිරිඟුවක් වගේ. ඒතර කාන්තාර ගමන කියද්දී ඈතින් වතුර ගලනවා වගේ පෙනුනට ඒක සැබෑ වතුරක් නෙවෙයි. එතකොට වෙනස් ආකාරයකින් තමයි සත්‍ය තේරුම් ගන්නෙ. එතකොට මේ සත්‍යය ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, මනසින් අරමුණු හඳුන ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපාලෝකේ රූප සංඥාලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති. මේ ලෝකයේ තුල රූප හඳුනා ගැනීම ප්‍රිය ස්වરૂපයෙන් යුතු මිහිරි ස්වરૂපයෙන් යුතු දෙයක්. එතනමයි මේ තණ්හාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට මේ රූප සංඥාවේ මේ සංඥාවේ තුල තියෙන වෙනස්කම් මේ සත්‍ය හඳුන ගන්න ඕනේ. මේ හඳුනා ගැනීම අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍ය ස්වභාවයට පත් වෙන එකක් කියලා මේ විදිහට යථාර්ථ වශයෙන් සිහි කරද්දී ප්‍රිය ස්වરૂපේ සිහි කිරීම නිසා යම් තණ්හාවක් හටගත්තද ආන්න ඒක ප්‍රහාණය වෙලා යනවා. මේ ශ්‍රාවකයාට අත්දකින්න පුළුවන්. ඒකට කෙලෙස් වැగిරිච්ච තැනම හඳුනගෙන කෙලෙස් නොවැගිරි කෙලෙස් ප්‍රහාණය කර අරගෙන යන්න ශ්‍රාවකයා මේ වෙලාවේ සිහියත් නුවණත් බලවත් කරනවා. ඒ වගේම ශබ්ද සංඥාවත් ප්‍රිය ස්වરૂපයෙන් යුතු මිහිරි ස්වરૂපයෙන් යුතු දෙයක්. උන්වහන්සේ වදාළේ එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති. ඒ තැනමයි තණ්හාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට මේ ශබ්ද හඳුනා ගැනීම ගැනත් ඔහු ආදීනව වශයෙන්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසීමෙන් තමයි යථාර්ථ වශයෙන් දැකීමෙන් මේ සංඥා වෙනස් වෙනවා දකින්නකොට. දැන් අපි නිත්‍ය වශයෙන් බලන්න ප්‍රිය ස්වરૂපේ බලන්න තමන්ගේ වසඟේ පවතිනවා කියලා බලන්න මේකට තණ්හාව ඇති වෙනවා. එතකොට මේකේ ඇත්ත බලද්දී, අනිත්‍ය වශයෙන් බලද්දී, දුක් වශයෙන් බලද්දී, අනාත්ම වශයෙන් බලද්දී තමන්ටම අත්දකින්න පුළුවන් මේ කලින් හිත ඇදිලා ගිය දෙයටම දැන් හිත ඇදිලා යන්නේ, මේ දෙයට ඇලුම් කරන්න දෙයක් නැහැ කියලා හිත මධ්‍යස්ථ බවට පත් වෙනවා. හිත ඒ සම්බන්ධයෙන් කලකිරීමට පත් වෙනවා, නොඇල්මට පත් වෙනවා. ඇල්ම නිරුද්ධ වෙන පැත්තට ඒ කෙනාගේ සිත දියුණු වෙනවා. එතකොට මේ ඒ කෙනා අත්දකින්නේ දුක්ඛ නිරෝධයයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ ගන්ධ සංඥාව ගැනත්, රස සංඥාව ගැනත්, ඒ වගේම පොට්ටබ්බ සංඥාව ගැනත්, ධම්ම සංඥාව ගැනත් ওই විදියටම මේ සෑම එකක්ම සෑම සංඥාවක්ම ප්‍රිය ස්වરૂපයෙන් යුතු මිහිරි ස්වરૂපයෙන් යුතු දෙයක්. තණ්හාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ ඔතනයි. තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ ඔතනයි කියලා. එතකොට ශ්‍රාවකයා සංඥාව සම්බන්ධයෙන් යථාර්ථය අවබෝධ කරගෙන තණ්හාව නිරුද්ධ වෙලා
දුක නිරුද්ධ කරලා දාන වැඩපිළිවෙලට එනවා. පින්නත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තණ්හාව නිරෝධය අත්දැකීමින් ඉද්දී තවදුරටත් ඉදිරියට බුදුරජාණන් වහන්සේ වේදනා කරනවා රූප සංඥාවත් එක්කම ඊළඟට හටගන්න රූප සංචේතන. එතකොට අපි පින්නත් සාමාන්‍යයෙන් ජීවිත ගත කරන සිහිනුවන බලවත් නොවිච්ච දුක්ඛ නිරෝධය අත් නොවිදින අපි වගේ අයගේ ජීවිත ගත්තන් පස්සේ මේ සමස්ත ක්‍රියාවලිය තුලම තණ්හාව බැසගෙන තියෙනවා. හැබැයි රහතන් වහන්සේ කියන්නේ ඒ තණ්හාව නිරුද්ධ කරලා ඒ තණ්හා නිරෝධය අත්දකින්න කෙනෙක්. එතකොට ඒ දුක හට ගන්නා වූ තණ්හාව නිරුද්ධ වෙච්ච තැන මොනතරම් සාන්තයක්ද මොනතරම් ප්‍රණීතයක්ද. පින්න ස්වාමීන් වහන්සේ මේ දුක හට ගන්න මේ විශේෂයෙන් සංචේතනාව තුළ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු පදනම් කරගෙන හටගන්න සංචේතනාව තුළත් බුදුරජාණන් වදාරනවා තණ්හාව හට ගන්නවා තණ්හා තැම්පත් වෙලා තියෙනවා කියලා. එතකොට මේ තණ්හාව නිරෝධය කොයි විදිහටද ශ්‍රාවකයා අත්දකින්නේ? ඒ වගේම පින්නසවන්නස් අපේ දේශනාවල මුණ ගැහෙන රහතන් වහන්සේලා මේක අත්දකින්න විදිය. මේ කාරණේත් අපිට පැහැදිලි කරලා දුන්නොත්. ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ හරි ලස්සනයි අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට පෙන්වනවා අපිට මේ තෘෂ්ණාව නිරුද්ධ කරන තැන රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති. මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ මෙන්න මෙතනයි. රූප සංචේතන රූප කෙරෙහි ඇති වෙන චේතනාව. එතකොට මේ විදිහට රූප සංචේතනාව කෙරෙහි හටගත්තු තෘෂ්ණාව එතනම ප්‍රහාණය කරනවා. එතනම නිරුද්ධ කළා දානවා. සද්ද සංචේතන ලෝකේ පී රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ තෘෂ්ණාව හටගන්නේ ශබ්ද සංචේතනාවට. ඒකත් ප්‍රහාණය කරනවා ඒකත් නිරුද්ධ කළා දානවා. ගන්ධ සංචේතනාවට එතන හටගත්තු තෘෂ්ණාවත් නිරුද්ධ කළා දානවා ප්‍රහාණය කළා දානවා. රස සංචේතනාව උපදිනවා. ඒ රස සංචේතනාව කෙරෙහි උපදින්නා වූ තෘෂ්ණාවත් එතනම හටගත්තු තෘෂ්ණාව එතනම නිරුද්ධ කළා දානවා. එතනම අයින් කළා දානවා. ඊට පස්සේ පොට්ටබ්බ සංචේතනා පහසක් දැනට සැනින් ඒ පහස කෙරෙහි ඇති වෙන යම් චේතනාවක් ඒ සංචේතනාව කෙරෙහි උපදින්නා වූ තෘෂ්ණාව එතනම ප්‍රහාණය කරනවා. එතනම නිරුද්ධ කළා දානවා. ඊළඟට ධම්ම සංචේතනා ධර්මයන් කෙරෙහි සිතවිලි කෙරෙහි ඇති වෙනවා චේතනාවක්. ඒ චේතනාව එතනම නිරුද්ධ කළා දානවා තෘෂ්ණාව චේතනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව ඒකට මානසිකාරයේ හසුරුවලා එතනම නිරුද්ධ කළා දැම්මට පස්සේ මේ විදිහට තෘෂ්ණාව ක්ෂය කරන භික්ෂුව අරහත්ත්වයේ සාක්ෂාත් කරන භික්ෂුවගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. ඒ කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන් පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිඤ්ඤාභි සංස්කාර පිනට අනුව දැන් මේ සංචේතනාව කියන කේ මේ විදිහට චේතනාව කියලා කියන්නේ කෙලින්ම කර්මය. ඒ කර්මයේ තෘෂ්ණාව ඇතින එක සම්පූර්ණයෙන් අයින් කරනවා. ශාන්තෝ ඒතං සන්තං ඒතං ප්‍රනීතං මේ ප්‍රනීත ලෝව වෙන කිසියෙකුට අත්විඳිය නොහැකි රහතන් වහන්සේ නමක් විසින්ම අත්විඳින්නා වූ තෘෂ්ණාව ක්ෂය කළා වූ නිවන සාක්ෂාත් කරන්නා වූ සැපයක් නිවන් සෝයේ විඳින සැපයක් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. ඒ කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන් සංසිඳිලා ගිහිල්ලා පිනට අනුව චේතනා පහළ වෙන තෘෂ්ණාවට ග්‍රහණය වෙලත් නැහැ. පවට අනුව චේතනා පහළ වෙන තෘෂ්ණාවට ග්‍රහණය වෙලත් නැහැ. ධාන වලට ආසාවෙන් ඒ තෘෂ්ණාවෙන් ඇති වෙන චේතනාවට ග්‍රහණය වෙලත් නැහැ. ඒ සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිහිල්ලා යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ. උපදි කියලා කියන්නේ කෙලෙස් සහගත කර්ම කෙලෙස් සහිත ස්වභාවයන් රාග ද්වේෂ මෝහ මද මාන ඉච්ඡා ආදී නොයෙකුත් කෙලෙසුන්ගෙන් හටගන්නා වූ කර්මයන්ගෙන් සාමුලින්ම නිරුද්ධ වෙලා සාමුලින්ම නිදහස් වෙලා යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හාව සම්පූර්ණයෙන් මේ අයරින් ක්ෂය වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ගිහිල්ලා තණ්හක්කයෝ විරාගෝ නොඇල්මටපත් වෙලා කිසි තැනක ඇල්මක් ඇති වෙන්නේ නැති විදිහට සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නිරෝධෝ සම්පූර්ණ කෙලෙසුන්ගෙන් රාග සහිත කෙලෙස් ද්වේෂ සහිත කෙලෙස් මෝහ සහිත කෙලෙස් යම් තා කෙලෙස් ස්වභාවයන් ඇද්ද ඒ සියලු කෙලෙසුන්ගෙන් නිරුද්ධ වෙලා ගිය රහතන් වහන්සේ සුවසේ වාසය කරනවා තෘෂ්ණා මාත්‍රයක් නැතුව.
මේක ගැන ආනන්ද මහරහතන් වහන්සේගෙන් දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් කෙනෙක් කිව්වා ස්වාමීනි රහතන් වහන්සේ තුල තෘෂ්ණාව හරි කෙලෙස් හරි තියෙනවා කියලා හැමතිස්සෙම රහතන් වහන්සේ දන්නවද කියලා අහනවා. එතකොට ලස්සන උපමාවක් වදාලා ආයසුතුන් වහන්සේ මෙන්න මේ වගේ තේරුම් ගන්න කියන අතපය නැති මිනිස්සෙකුගේ අත් දෙකයි කකුල් දෙකයි නැති මිනිස්සෙකුට හැමතිස්සෙම මේ මිනිස්සයා සිහි කර කර ඉන්නවද කියලා අහනවා. අනේ මගේ අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ කියලා. ඒ මනුස්සයාට නිතර එහෙම සංඥාවක් එන්නේ නැහැ කියනවා. යම් විටකේ මනුස්සයා අත සිහි කරනවද? එතකොට දැනගන්නවා මගේ දැන් අත නැහැ කියලා. කකුල සිහි කරනවද? එතකොට දැනගන්නවා දැන් මගේ කකුල නැහැ කියලා. ආන් මේ වගේ රහතන් වහන්සේ සිහි කරනවා මට අහවල් තැන අහවල් දෙය කෙරෙහි තෘෂ්ණාවක් තියෙනවද කියලා. තෘෂ්ණාව නැහැ කියනවා. නිදහස් වෙලා ඉන්නේ. අහවල් විදිහට කෙලෙසයක් හිතේ වැඩ කරනවද? මෙතන කෙලෙසයක් තියෙනවද? මෙතන කෙලෙසයක් තියෙනවද කියලා කල්පනා කරලා බලද්දී කිසි තැනක කෙලෙසයක් නැහැ. සම්පූර්ණ නිදහස් වෙලා. ඒ තමයි ඒකාන්ත සැප ඇති සම්පූර්ණ දුකෙන් නිදහස් වූ නිවන සාක්ෂාත් කළ රහතන් වහන්සේගේ ස්වභාවය. ඉන්නත් ඉතාම පැහැදිලි පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්න අපට ගෝචර නොවුනට අපට විශේෂ නොවුනට අපට අත්දකින්න බැරි වුණාට ඒ රහතන් වහන්සේ කොයි විදිහටද මේ තණ්හා නිරෝධය අත්දකින්න කියලා. එතකොට මේ ලෝකේ යම්තාක් සැප සම්පත් ඇද්ද ඒ අතර අග්‍රම වෙන ඒ තණ්හා නිරෝධය නම් වූ ඒ අමා මහ නිවන නම් වූ සැපය සාන්ත ප්‍රණීත වූ ඒ මහා සැපය අත්විඳින්නේ ඒ රහතන් වහන්සේලා. එතකොට අපේ මේ වෑයම ඒ සඳහා යන්න මග විවර කර ගැනීමටයි. ඒකයි අපි මේ වැඩසටහනේ ආරම්භයේදී කිව්වේ මේ සතර සතිපට්ඨානයි කියන්නේ නිර්වාණ ద్వාර 21ක්. මේ 21 වෙනි නිර්වාණ ద్వාරය ගැනයි අපි මේ කතා කරන්නේ. පින්න ස්වාමීන් වහන්සේ තවදුරටත් භාග්‍යතුන් වහන්සේ මේ රූප මේ සංචේතනාවන් ඇසුරු කරගෙන තණ්හාව හට ගන්න විදිහත් ඒ තණ්හාව තුල කොයි විදිහටද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ තණ්හා නිරෝධය අත්දකිමින් කොයි විදිහටද සිහිනුවන දියුණු කරන්න කියන කාරණයක් පැහැදිලි කරලා දෙනවා. පින්න ස්වාමීන් වහන්සේ ඒකත් අපිට පැහැදිලි කරලා දුන්නා. ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ චේතනා මුල් කරගෙන මේ හටගන්නා වූ තණ්හාව Taman විසින්ම නුවණින් සලකලා ඒ තණ්හාව එතනදීම නිරුද්ධ කිරීම ප්‍රහාණය කිරීම සිද්ධ කරගන්න හැටි ඒක සිහිනුවණින් තේරුම් ගන්න හැටි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කළා. රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය වුණාට පස්සේ ඒක කොහොමද තේරුම් ගන්නේ කියන ඒ ලස්සන දහම් කරුණු ටිකක් ඔබ වෙත ගෙනාවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම චේතනා පහළ කිරීමත් එක්කම මේ ඇහැට පේන රූප කෙරෙහි හිත හැදී යන ස්වභාවයක් තියෙනවා. කනට ඇහෙන ශබ්ද කෙරෙහි, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රස කෙරෙහි, කයට දැනෙන පහස කෙරෙහි, හිතට සිතෙන අරමුණු කෙරෙහි හිත ඇදී යන ස්වභාවයක් තියෙනවා. එතකොට එහි ප්‍රිය ස්වરૂපය, මිහිරි ස්වરૂපය සිහි කිරීම නිසා එතනම තණ්හාව හට ගන්න බව, එතනම තණ්හාව තැම්පත් වෙලා පවතින බව අපි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී අපි ඉගෙන ගත්තා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ප්‍රිය ස්වરૂපයෙන් යුතු, මිහිරි ස්වરૂපයෙන් යුතු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කෙරෙහි හිත ඇදිලා යන ඒ තැනම ප්‍රිය ස්වરૂපයේ, මිහිරි ස්වરૂපයේ සිහි නොකර ආදීනව සිහි කරනවා නම් ආන්නේ කෙනාගේ තණ්හාව ප්‍රහාණය වෙනවා. එතනම තණ්හාව නිරුද්ධ භාවයට පත් වෙලා යනවා, නැති වෙලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම අපිට දේශනා කළේ මේ කෙලිස් වැඩෙන වැඩපිළිවෙලක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක්. උන්වහන්සේ දේශනා කළේ මහණෙනි ඔබ මේ ඇස අවබෝධ කළ යුතුයි. ඇසට පේන රූප අවබෝධ කළ යුතුයි. ඇසේ විඥානය අවබෝධ කළ යුතුයි. ඇසේ ස්පර්ශය අවබෝධ කළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම අවබෝධ කළ යුතුයි. රූප හඳුනා ගැනීම අවබෝධ කළ යුතුයි. රූප නිසා මේ චේතනා රූපයන් කෙරෙහි චේතනා පහළ වීම අවබෝධ කළ යුතුයි. මේ රූප තණ්හාව අවබෝධ කළ යුතුයි කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක අවබෝධ කළ යුතුයි. එතකොට දුක අවබෝධ කරන්න නම් දුකේ යථාර්ථය දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. මේ වගේ හට ගැනීමත් වෙනසීමත් බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ යථාර්ථයේ දකින්නකොට යථාභූත ඥානය Taman තුළ ඇති වෙනකොට මේ සෑම දෙයක් කෙරෙහිම අවබෝධයෙන් කලකිරීමක් ඇති වෙනවා. අහෝ මෙච්චර කාලයක් මේ ඊටාව ස්වල්පයක් වූ ගණන්වත් ගන්න බැරි තරම්
වෙච්ච මේ ආශ්වාදයක් සිහි කර කර මේ ප්‍රිය ස්වરૂපේ මිහිරි ස්වરૂපේ මම සිහි කර කර හිටියා නේද? ලාමක දෙයක් කර කර හිටියා නේද කියලා තමන් මේ කරපු අවිද්‍යාසහගත වැඩේ ගැන තමන්ගේ හිතේම ලොකු කලකිරීමක් එනවා. ඒ කලකිරීම එන්නේ අර තමන් මේ ජීවිතය ගැන මේ ආයතන හයෙන් යුතු ජීවිතය ගැන යථාර්ථය සිහි කිරීම නිසා. එතකොට අවබෝධයෙන් එයා කලකිරෙනකොට එයාගේ හිතේ ඇලීම නෙමෙයි ඇති වෙන්නේ නොඇල්මක් ඇති වෙනවා. මේ සෑම දෙයක් කෙරෙහිම අභ්‍යන්තර ආයතන 6 ගැනත්, ඒ වගේම බාහිර ආයතන 6 ගැනත්, ඒ වගේම විඥාන ගැනත්, ස්පර්ශය ගැනත්, විඳීම ගැනත්, හඳුනා ගැනීම ගැනත්, චේතනාව ගැනත් මේ ඒ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කෙරෙහි හිත ඇදී යන ස්වභාවය ගැනත් මේ සෑම දෙයක් ගැනම තමයි හිතේ නොඇල්ම ඇති වෙන්නේ. එතකොට ඔහු මේ අත්දකින්නේ කලින් ඔහු අත්දැක්ක දුකත් දුකේ හට ගැනීමත් දැන් ඔහු දුක අවබෝධ කිරීම නිසා දුක්ඛ සමුදය ප්‍රහාණයට පත් වෙනවා. ඔහුට අත්දකින්න පුළුවන් ඒ දුක්ඛ නිරෝධය. එතකොට ඔහු ඒ අත්දකින්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දුක්ඛ නිරෝධාරය සත්‍ය. එතකොට අවබෝධයෙන් කලකිරීම ඇති වෙලා නොඇල්ම ඇති වෙලා ඇල්ම නිරුද්ධ භාවයට පත් වෙලා යනවා. එතකොට ඔහු දකිනවා මේ ඇසෙනුත් මම දැන් නිදහස්. රූපේනුත් නිදහස්. ඇසේ විඥානේනුත් නිදහස්. ඇසේ ස්පර්ශේනුත් ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමෙනුත් හඳුනා ගැනීමෙනුත් චේතනාවෙනුත් මේ තණ්හාවෙනුත් මේ සියල්ලෙන් මම නිදහස් කියලා දුක්ඛ නිරෝධය ඔහු විසින් අත්දකිනවා. ඒ තමයි අමා මහ නිවන. ඒතකොට දුක්ඛ නිරෝධය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපේ ස්වාමීන් වහන්සේ විරාග සංඥා, නිරෝධ සංඥා වශයෙන් දේශනා කරේ දුක්ඛ නිරෝධයමයි. ඉතින් උතුම් මහරහත් භාවයට, උතුම් නිකලෙස් භාවයට පත් වෙන්න ඒ කෙනාට මේ සතිපට්ඨානෙ හරි උපකාරයි. ඒ කෙනා දුක්ඛ නිරෝධය අත්දකිමින් ඒ තුලින්ම අරහත්ත්වයට කරා තමන් කිත අරගෙන යනවා. ඉන්න ස්වාමීන් වහන්සේ දුක්ඛ නිරෝධය සිදු වෙන එහෙම නැත්නම් තණ්හාව නිරුද්ධ කළ යුතු තැනක් විදිහට බුදුරජාණන්සේ විතර්කත් මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඇසුරු කරගෙන ඇති වෙන විතර්කත් හඳුන්වනවා. මේ ගැන පැහැදිලි කරලා ස්වාමීන් වහන්සේ. රූපින්ග ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කළ දුන්නා නොඒක ආකාරයේ මේ තෘෂ්ණාව හටගන්න ආකාරය ගැන. ඒ තෘෂ්ණාව නිරුද්ධ වෙන තැන ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් මෙතනදී ආයෙ විස්තර කරනවා රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. මේ තෘෂ්ණාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනමයි රූප විතර්ක. ඒ කියන්නේ රූපය ගැන ඇති වෙන විතර්ක ගැන තෘෂ්ණාව. මේ තෘෂ්ණාවමයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ. එතනමයි ප්‍රහාණය වෙන්නේ. ඊළඟට සද්ද විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. මේ ශබ්දයේ කෙරෙහි ඇතිවෙන විතර්කය. ඒ කියන්නේ හිත හිත ඉන්න එක එතනම තෘෂ්ණාව හටගත්තේ එතනම නිරුද්ධ වෙනවා. අපි කලින් ඉගෙන ගත්ත මේ ගැන හට ගැනීම ගැන. දැන් එතනම තමයි මේ නිරුද්ධ වීම කියන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස ඔස්සේ ඊළඟට මනසට සිතෙන සිතිවිලි ඔස්සේ තෘෂ්ණාව හට ගන්නවා. ඒ හටගත්ත තෘෂ්ණාවමයි නිරුද්ධ වෙලා යනවා නිරුද්ධ වෙලා යන්නේ. එතකොට අපිට හොඳට පැහැදිලි මේ තෘෂ්ණාව නිරුද්ධ කරන්න තියෙන්නේ ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්තව එයා කෙලස් තවන වීරියෙන් කෙලසුම් ප්‍රහාණය කරන නුවණින් වාසය කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිද්දී. එතකොට ඔහුගේ අවිද්‍යාව දුර වෙලා යනවා. අවිද්‍යාව දුර වෙලා යද්දී පටිච්චසමුපාදයේ තියෙන සංස්කාරවල චිත්ත සංස්කාරවල මේ වචී සංස්කාරවල විතක්ක ਵਿਚාරවල තියෙන ඒ විතර්කවල අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ආය තෘෂ්ණාවක් හටගන්නේ අවිද්‍යාව සහගතව ඒ විතර්ක කෙරෙහි තෘෂ්ණාවක් හට නොගන්න නිසා එතනින් තෘෂ්ණාවක් කරා යන වැඩපිළිවෙල නිරුද්ධ වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ සිත් තුළ උපදින විතර්ක. ඒතර බුදුරජාණන් වහන්සේගේ සිතේ විද්‍යා සහගත ස්වභාවයෙන් යුතු විතර්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි තථාගතයන් වහන්සේට ආසා මාත්‍රයක් නැති උදේකලා විවේකේ නම් වූ විතර්කේ පහළ වෙනවා කියලා නිතරම. ඒ කියන්නේ විරාගයටපත් වූ විතර්කයේ කිසි තැනක කිසි දෙයකට නොපිහිටන හිතින් යුතු විතර්කයේ කිසිවක් කෙරෙහි නොඇලුණු සිතින් යුතුව පහළවන විතර්කයේ රාග සිතුවිලින් තොරව, ද්වේෂ සිතුවිලින් තොරව, මෝහ සිතුවිලින් තොරව තෘෂ්ණාවට ග්‍රහණය නොවූ සිතුවිලි විතර්ක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකම මේ තෘෂ්ණාවෙන් නිදහස් වුණාට පස්සේ සතර අගතියෙන් තොරව මෛත්‍රී චිත්තයෙන් යුතු විතර්කයේ බුදුරජාණන් වහන්සේට සියලු සත්වයින්ට සමානව පවතින මෛත්‍රී සිතින් යුතු විතර්කයේ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ නිරන්තරයෙන්ම පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා එතෙන්දී
මානි කිසි සත්‍යයකට මාගේ වචනයකින්වත් මාගේ සිතවිල්ලකින්වත් හානියක් නොවේවා කියන විතර්කය නිතර නිතර තියෙනවා කියනවා. කියන්නේ කිසිම අයරකින් තෘෂ්ණාවකට ග්‍රහණය නොවිච්ච විතර්කය. එතකොට බුදුරජාණන් වහන්සේගේ. එතකොට රහතන් වහන්සේලාගේ විතර්කේ අවිද්‍යාවට ග්‍රහණය නොවූ විතර්කේ තෘෂ්ණාවෙන් නිදහස් වූ විතර්කේ. මේ විදිහට තෘෂ්ණාවට ග්‍රහණය නොවූ විතර්කේ පවත්තන රහතන් වහන්සේලා සියලු දුකින් නිදහස් වෙලා යනවා. පින්වත්නි බලන්න ලෝකයේ මිනිස්සු යුද්ධ කරනවා, වාද විවාද කරනවා. මේ තණ්හාව ජීවිත අභ්‍යන්තරයේ වෙලාගෙන තියෙන නිසා මේ සියල්ලම මේ හටගන්නවා. මේ අර්බුද හටගන්නේ මෙතනින් කියන කාරණේ නොදන්නා නිසා ලෝකයට මොනතරම් විනාශයක් වෙනවද? ඒ උතුම් රහතන් වහන්සේලා ඒ තණ්හා නිරෝධය අත්දකලා ඒ අමා මහ නිවන සාක්ෂාත් කරලා මේ ලෝකයට මොනතරම් අනුකම්පාවකින්, මෛත්‍රියකින්, කරුණාවකින් ලෝකේ යහපත පිණිස කටයුතු කරනවාද? පින්වත් ස්වාමීන් වහන්සේ මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය අවසානයේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මේ විචාරයන් විතර්කයක් එක්ක ඊළඟට හටගන්න ධර්මතාවය තමයි විචාරය. විචාරයන් තුල තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ. මේ තුල තණ්හාව තැම්පත් වෙලා තියෙනවා, හටගෙන තියෙනවා. මේක නිරෝධය සතර සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයා කොයි විදිහටද අත්දකින්නේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අරමුණක් ලැබුණට පස්සේ ඒ අරමුණ ගැන හිතන එක හිතේ ස්වභාවය. නමුත් ඒ කෙරෙහි ප්‍රිය ස්වરૂපී මිහිරි ස්වરૂපේ සිහි කරලා ඒ තුළින් කෙලෙස් සහිත කල්පනාවට යනකම්ම තණ්හා සහගතව හිතන එක මේ සසර පැවැත්මට තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒක අපි දුක්ඛ සමුදය වශයෙන් අපි කලින් ඉගෙන ගත්තා. එතකොට ශ්‍රාවකයා මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්චමානා නිරුච්චති. මේ රූපයන් කෙරෙහි නැවත නැවතත් සිත සිතා ඉන්න එක ලෝකේ ප්‍රිය ස්වરૂපයෙන් යුතු මිහිරි ස්වરૂපයෙන් යුතු දෙයක්. ආන්න එතනම තමයි තණ්හාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ. තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ. එතකොට ඒ කෙනා හැමතිස්සෙම තණ්හාව නිරුද්ධ වෙන විදියට මේ විතක් විචාරයන්ගේ ස්වභාවය නුවණින් විමසන්න ඕනේ. මොකද මේ විචාරයන් හැදෙන්නේ කෙලෙස් සහිත කල්පනාවකටයි සාමාන්‍ය කෙනාගේ. එතකොට මේ කෙලෙස් සහිත කල්පනාවක් කරලා ඒ ගැන ප්‍රිය ස්වરૂපේ මිහිරි ස්වરૂපේ සිහි කරනකොට ඒ කෙනා තුළ තණ්හාව නැවත නැවතත් හට ගන්නවා. එතකොට ශ්‍රාවකයා සිහි කරනවා මේ විචාරය කියන්නේ අනිත්‍ය ධර්මතාවයට මෛත්‍රී එකක්. අනාත්ම ධර්මතාවයට මෛත්‍රී එකක්. මේකින් නිවනින් ඈත් කරන දෙයක්. මේ විදියට ආදීනව බලනකොට ඒ කෙනාට යම් තණ්හාවක් හටගත්තද විචාර සම්බන්ධයෙන් නැවත නැවතත් සිහි කර කර සිටීම සම්බන්ධයෙන් ඒ කෙනාගේ තණ්හාව එතනම ප්‍රහාණයටපත් වෙනවා. එතනම නිරුද්ධ භාවයට පත් වෙනවා, නැති වෙලා යනවා. එතකොට ශ්‍රාවකයා ඒ දුක්ඛ නිරෝධය තමයි අත්දකින්නේ. ඒ වගේම ශබ්ද ගැනත් ඒ වගේ, ගන්ධ සුවඳ ගැනත් ඒ වගේම දිවට දැනෙන රස ගැනත්, කයට දැනෙන පහස ගැනත්, මනසට සිතන අරමුණු ගැනත් ওই විදිහටම නැවත නැවත සිත අයින් එක ලෝකේ ප්‍රිය ස්වરૂපයෙන් යුතු මිහිරි ස්වરૂපයෙන් යුතු දෙයක්. ආන් එතනම තමයි තණ්හාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ. එත්ත නිරුද්ධමානා නිරුද්ධති. එතනම තමයි තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ කියලා භාගතුන් වහන්සේ වදාලා. මේ සෑම තැනකදීම ඒ කෙනා සිහි කරන්න ඕනේ මේ විදර්ශනාව තමයි එයා සිහි කරන්න ඕනේ. මෙහි තියෙන අනිත්‍ය බව, අනාත්ම බව ඒ කෙනා සිහි කරලා තණ්හාවෙන් තමන්ගේ හිත මුදව ගන්න ඕනේ. එතකොට කෙලෙස් සහිත කල්පනාවකට යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා ගැන වදාළි උන්වහන්සේලා මේ නිප්පපංච කෙලෙස් සහිත කල්පනා රහතන් වහන්සේලාට මුකුත් නැහැ. එතකොට ඒ කෙලෙස් සහිත කල්පනා නැති බවෙහි තමයි රහතන් වහන්සේලා ඇලිලා ඉන්නේ. ඒ මොකද උන්වහන්සේලාට දුක නිරුද්ධ වෙලා තියෙන්නේ. නැවත වතාවක් මේ සිතින් සිතා ඉන්න සිතුවිල්ලටත් ඇලිලා ආයි කෙලෙස් වගුර ගැනීමක් රහතන් වහන්සේලා තුල නැහැ. මොකද ਸਰව සම්පූර්ණයෙන් උන්වහන්සේලාගේ චිත්ත පාරිශුද්ධිය සිද්ධ වෙලා ඉවරයි. උන්වහන්සේලා මහා මහ නිවන අවබෝධ කළ ඉවරයි. දුකින් නිදහස් වෙලා ඉවරයි. ඒක නිසා ශ්‍රාවකයා ටික හරි මේ අපුරුදු දැන් අපේ ස්වභාවය තමයි සිතුවිල්ලක් ආවට පස්සේ නැවත නැවත හිතලා ඒකට ඇලෙන එක. ඒතකොට ශ්‍රාවකයා ටික හරි සිහි කරන්න ඕනේ මම මේ සිතන මේ අකුසල් විතරකයෙන් මට බොහෝ හානි ගෙනල්ලා දෙනවා. මේ සමහර ලාවට කෙනෙක් අමාරුවෙන් සතිපට්ඨාන හිත ගන්නවා. හැබැයි යම් මොහොතක තමන්ගේ ප්‍රමාදයක් බලලා යම් වැරදි අරමුණක් ඇවිල්ලා අයනසෝ මානසිකාරය කරලා ඒකම විතක්ක ਵਿਚාර කරලා තමන් මේ අකුසල් වැగిරෙන පැත්තට ගියොත් තමන්ම ආදීනව සිහි කරලා
මේක අනිත්‍ය එකක් නේද? මේක සිහි කිරීම තුළ මට වෙන හානිය වැඩි නේද කියලා තමන් වර්තමානයේ හරි අඩුම තරමේ යම් පමණක යෝනිසෝ මනසිකාරයකින් හරි මේ අකුසල් විචාර වලින් තමන්ගේ හිත මුදව ගන්නත් කල්පනා කරන්න ඕනේ. පින්වත්නි අපි කතා බහ කළා මේ ආයතන 6 ඇසුරු කරගෙන කොහොමද දුක හටගන්නේ දුක නිරුද්ධ වෙන්නේ කියන කාරණේ. පින්නසන්නස මට මේක අහනකොට හිතුණා මේක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. බුදුරජාණන් වදාරනවා තණ්හාව සැඩපහරක් වගේ මේ ආයතන 6 ඇසුරු කරගෙන වේගින් ගලාගෙන යනවා කියලා. එතකොට මේ වේගින් ගලන සැඩපහර කොයි විදිහටද බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා වළකන්නේ? මේක හරි දුෂ්කර දෙයක්. විශේෂයෙන් වර්තමානයේ අපිට පේනවා අපේ සිතුවිලි බොහොම වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදිහට වේගයෙන් ගලන තණ්හා සැඩපහර වළක්වන්න මේක අඳුනගන්න අපට උපකාර වෙන්නේ කොහොමද? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි තෘෂ්ණාව ගැන මෙතෙක් වෙලා බොහෝ කරුණු අපි ඉගෙන ගත්ත තෘෂ්ණාව හටගන්න මෙන්න මේ තැන්වල මෙන්න මේ ආකාරයට මෙතන හටගන්න තෘෂ්ණාව තමයි මෙතනින් මේ විදිහට ප්‍රහාණය කරන්න ඕනේ මෙතනින් නිරුද්ධ කළා දාන්න ඕනේ කියලා ඇහැ ඔස්සේ කන ඔස්සේ නොඒක ආකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ දැන් මේක විස්තර කළා. එතකොට මේ ආකාරයට නොඒක ආකාරයෙන් හටගන්න මේ තෘෂ්ණාව අපි සිහිනුවණින් අල්ල ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේකින් දවසක් අජිත කියන මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව දවසක් ස්වාමිනී භාගතුන සවන්ති සබ්බදී සෝතානං කින් නිවාරණං සෝතානං සංවරම් බ්‍රෝමි කේන සෝතා පිටියරි. ස්වාමිනී මේ තෘෂ්ණා සැඩ වතුර පහර සැඩ වතුරක් වගේ මේ තෘෂ්ණාව සීල ඉදරංගින් ගලනවා. දැන් අපි බැලුවා අපි ඉගෙන ගත්ත ඇහැ ඔස්සේ ගලනවා. ඇහැට පේන රූප ඔස්සේ තෘෂ්ණාව එකටත් අරගෙන ඇහි ස්පර්ශයට ඇහි විඥාණයට ඇහි ස්පර්ශයෙන් අටගත්ත වේදනාවට සංඥාවට චේතනාවට ඊළඟට කෙරේ ඇතිවෙච්ච විතර්ක වලට ඊට පස්සේ විචාර වලට ඒ වගේම කන ඔස්සේ මේ විදිහට ගලනවා නාසය ඔස්සේ ගලනවා ඊළඟට දිව ඔස්සේ ගලනවා කය ඔස්සේ ගලනවා මනස ඔස්සේ ගලනවා මේ ගලාගෙන යන සැඩ වතුර පාර දිගටම ගලාගෙන එද්දී කොහොමද මේක නවත්තන්නේ? ස්වාමිනී භාගතුන් වහන්සේ මේ විදිහට ගලන තණ්හා සැඩ වතුර පාර නවත්තන්නේ කොහොමද කියලා සංවර කරන්නේ කොහොමද කියලා අනේ භාගතුන් වහන්සේ මට කියා දෙන්න කියලා අජිත මානව කියහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. අජිත මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ. මේ විදිහට කළොත් මේ තෘෂ්ණා සැඩ වතුර පාර නවත්තන්න පුළුවන්. යානි සෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණං. යම් විදියකින් මේ ලෝකේ සැඩ වතුර පහරක් ගලාගෙන එනවා නම් යානි සෝතානි ලෝකස්මින් සැඩ වතුර පහරක් ගලාගෙන එනවා නම් ඇහැ ඔස්සේ ගලාගෙන එනවා නම් තෘෂ්ණා සැඩ වතුර පහරක් කන ඔස්සේ ගලාගෙන එනවා නම් තෘෂ්ණා සැඩ වතුර පහරක් නාසය ඔස්සේ දිව ඔස්සේ කය ඔස්සේ ගලාගෙන එනවා නම් තෘෂ්ණා සැඩ වතුර පහරක් මේ සතිපට්ඨානේ අපි ඉගෙන ගත්ත මේ කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සතිතේසන් නිවාරණං සිහියෙන් තමයි මේක නවත්තන්න තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානයේ සිහි අපි ඉගෙන ගත්තා. කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතු කෙලෙසුන් දුරු කරන වීරියෙන් යුතු මනාකොට පිහිටි සිහියෙන් යුතු ඊළඟට විනීය ලෝකේ අවිජ්ජා දෝමනස අනවබෝධයෙන් ලෝකයට ඇතිවෙච්ච ආසාවත් දොම්නසත් දුරු කරමින් වාසය කරන මේ සතර සතිපට්ඨානයෙන් යුතු සිහියෙන් තමයි මේ සැඩ වතුර පාර නවත්තන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෝතානං සංවරම් බ්‍රෝමි මේ තණ්හා සැඩ වතුර පාර සම්පූර්ණයෙන් සංවර කරලා අවසන් කරන්න තියෙන්නේ. පඤ්ඤායේති පිතියරේ ප්‍රඥාවෙන් තමයි සම්පූර්ණයෙන් මේක අවසන් කරලා දාන්නේ. එතකොට අපි ප්‍රඥාවෙන් දකින්න ඕනි මේ සැඩ වතුර පහර ගලාගෙන එන එක මේක අනිත්‍ය වෙලා යනවා දුකටපත් වෙලා යන ඊළඟට අනිත්‍ය වෙලා යන දුකටපත් වෙලා යන වෙනස් වෙන ස්වභාවයට අයිති මම කියලා මගේ කියලා මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හැඟීමකින් ගත නොහැකි දෙයකට තමයි මේ තෘෂ්ණාව හටගන්නේ. ඒක ප්‍රඥාවෙන් දැකලා සිහිය පිහිටෝලා අර තෘෂ්ණා සැඩ වතුර පහර සම්පූර්ණයෙන් අයින් කළා. තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණාට පස්සේ ඇතුළේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ කොතරම් දේවල් ඇහැ ඉස්සරහට ආවත් තෘෂ්ණාව උපදින්නේ නැහැ. කොතරම් දේවල් කන ඉස්සරහට ඇහුණත් තෘෂ්ණාව උපදින්නේ නැහැ. අර අපි කලින් ඉගෙන ගත්ත ගහක්
කිරි ගහ වේලිලා ගියාට පස්සේ ඇතුලේ කිරි නැත්තම් කොයිතරම් හානියක් කළත් ගහ කපලා දැම්මත් කිරි එන්නේ නැහැ. ඇතුලේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් වේලිලා ගියාට පස්සේ සම්පූර්ණයෙන් සංවර වුණාට පස්සේ ඒ සංවර වෙච්ච කෙනාට රහතන් වහන්සේට කිසි අයරකින් තෘෂ්ණාවක් හටගන්නේ නැහැ. එහෙනම් සතර සතිපට්ඨානයේ තුල මනාකොට සිහිය පිහිටවලමයි මේ තෘෂ්ණා සැඩ වතුර පහර සම්පූර්ණයෙන් නවත්තන්න තියෙන්නේ. පින්න ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා මේ වේගෙන් සැඩපහරක් වගේ ගලා යන තණ්හා සැඩපහර වළක්වන්නේ සිහියෙන් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරන මේ අජිත මානවකයාට හැබැයි මේ තණ්හාව වියලලා දාන්න තියෙන්නේ ප්‍රඥාවෙන් කියලා. එතකොට පින්වත්නි අපිට පැහැදිලි වෙනවා මේ අතොරක් නැතුව අපේ ජීවිතේ පුරාවටම අපි වයසට ගියත් අපි ලෙඩ වුණත් අපේ පුංචි කාලෙත් අපි කොයි වෙලාවෙ පවා මේ ආයතන 6 ඇසුරු කරගෙන වේගයෙන් මේ සැඩපහර ගලනවා. එතකොට සිහිය තියෙන ශ්‍රාවකයා තමයි මේක නුවණින් දැකලා මේක වළක්වන්නේ. මේකට බැම්මක් බඳින්නේ. හැබැයි බැම්මක් බැඳපු පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක වියලන්න නම් මේක මඩින්න නම් ප්‍රඥාව දියුණු කරන්නට ඕනේ කියලා. පින්න ස්වාමීන් වහන්සේ කොයි විදිහටද මේ ශාසනයේ ශ්‍රාවකයා ප්‍රඥාව දියුණු කරන්නේ? එහෙමයි පින්නත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ඇවිල්ලා මේ ආලවක අහනවා කතන්සු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව ලබන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. රහතුන්ගේ මේ නිවනට පමුණුවන රහතුන්ගේ ධර්මය අහලා ඒ කෙනා ශ්‍රද්ධාවට එන්න ඕනේ. මේ මුනිවරු මේ ධර්මය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒ කෙනා පිළිගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කන. ඒ කෙනා මනාකොට කන් යොමාගෙන ඒ ධර්මය අහලා අප්‍රමාදීව විමසද්දී තමයි ඒ කෙනාට ප්‍රඥාව උපදින්නේ. එහෙනම් අපිට තියෙන්න ඕනේ මේ ලෝකේ මෙලෝ පරලොව ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන මුනිවරු ඉන්නවා කියලා. මේක අයිති ලෞකික සම්මාදිට්ඨියට. දැන් අද කාලේ බුදුරජාණන් වහන්සේ යමක් වදාරද්දී පිළිගන්නේ නැති අය අපිට දකින්න ලැබෙනවා. ඒකට කවදාවත් ඒ අයට ප්‍රඥාව කියන මාතෘකාවේ අහලකටවත් එන්න හම්බෙන්නේ නැහැ. ඒකට දැන් අපි මේ සතිපට්ඨාන ධර්මයන් වල ගොඩාක් සමතය ගැන විදර්ශනා ගැන ගොඩක් කතා බහ කළා. මේ තුලත් ප්‍රඥාව වැඩෙන මාවතක් තියෙනවද? ඔව් පින්වත් සයනස් දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සමතය තමයි කියන්නේ ප්‍රඥාවට. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සමතම් භික්කවේ භාවේ තබ්බෝ. මහණෙනි සමතේ වඩන්න කමත්ත මනෝ හෝති. එතකොට පින්වත් මහණෙනි මොකද්ද වෙන්නේ? චිත්තං භාවියති මේ හිත වැඩෙනවා. දැන් ප්‍රඥාව වඩන්න කැමති කෙනාට නීවරණව දැන් ඒ කෙනෙක් කැමති ප්‍රඥාව වඩන්න. හැබැයි හැම තිස්සෙම නීවරණ වලින් හිත කිලුටු වෙලා නම් තියෙන්නේ. නීවරණත් එක්ක හැම තිස්සෙම වැඩෙන්නේ විද්‍යාව හෝ ප්‍රඥාව නෙවෙයි. හැම තිස්සෙම අවිද්‍යාව සහ තණ්හාව තමයි මේ නීවරණත් එක්ක වැඩෙන්නේ. එතකොට ඒ කෙනා සමතරමුණක් පුරුදු කළොත් සමහර විට ඒ කෙනා සමතරමුණක් ගන්න බුද්ධානුස්සතියෙන්. ගොඩක් අයගේ හිත සතුටට පත් වෙන බව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී සමතරමුණක්. එහෙම නැත්නම් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී මේ බ්‍රහ්ම විහාර භාවනාවක්. ඒක පින්නසන්නස අපිට සතිපට්ඨානෙ හම්බ වෙනවා අසුභේ ධාතු මනසිකාරය වගේ භාවනා. ඔව් සතිපට්ඨාන කායානුපස්සනාවේ භාවනා අපි 14ක් ඉගෙන ගත්තා. එතකොට ආනාපාන සති වෙන්න පුළුවන්. නැත්නම් අසුභ කර්මස්ථානෙ වෙන්න පුළුවන්. ධාතු මනසිකාර කර්මස්ථානෙ වෙන්න පුළුවන්. ওই කොයි අරමුණකින් හරි සීවතික කර්මස්ථානයක් වෙන්න පුළුවන්. ඒ සෑම අරමුණකින් මේ කෙනා තමන්ගේ හිතේ පංච නීවරණ දුරු වෙලා යන සමාධි නිමිත්තක් පුරුදු කර ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපස්සනා භික්කවේ භාවේ තබ්බෝ විදර්ශනාවත් වඩන්න කමත්ත මනෝ හෝති. එතකොට මොකද වෙන්නේ? පඤ්ඤම් භාවියති. අන්න දැන් සමතේ ඒ කෙනා වැඩුවා. ඒ සමතයෙන් පාවිච්චි කරලා ඒ කෙනා විදර්ශනාව වඩන්න ඕනේ. එතකොට අපි විදර්ශනාව අපේ ජීවිතය තුළ වඩන්න අපි හොඳට අර රහත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාව සම්බන්ධයෙන් දැන් අද කාලේ විදර්ශනාව කියලා නොයෙක් දේවල් ලෝකේ කතා වෙනවා. එතකොට අපිට අදාළ වෙන්නේ ලෝකේ කතා වෙන දේ නොවේ. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව උපදවන්නේ මෙන්න මේ දේවල් වලින් කියලා කුමක්ද වදාළේ? භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව උපදවන මාර්ගය හැටියට කුමක්ද වදාළේ කියලා අපි හොයලා බලලා හොඳට ධර්ම ඉගෙනගෙන දැන් අපිට පුළුවන් සම්පූර්ණ විදර්ශනා ඥානයට උපකාරයි සංයුත්ත නිකායේ දෙක පොත් වහන්සේ සම්පූර්ණයෙන්
පටිච්ච සමුප්පාදය ගැන තමන්ට හොඳ නිර්වුල් අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට කෙනෙකුට පුළුවන් පංච උපාදානස්කන්ධය ගැන විදර්ශනා ඥානය අවදි කරගන්න කැමති නම් ඒ කෙනාට පුළුවන් සංයුක්ත නිකායේ 3 පොත් වහන්සේගේ කන්ද සංයුත්තේ හොඳට කියවලා බලන්න. එතකොට එතන තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මහන්නේ මේ විදියට හිතන්න. එතකොට පංච උපාදානස්කන්ධය ඔබට අවබෝධ කරගන්න පුළුවන් කියලා වදාරන දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයතන සම්බන්ධයෙන් කුමක්ද වදාළේ කියලා කෙනෙකුට දැනගන්න කැමති නම් එයාට පුළුවන් සංයුත්ත නිකායේ 4 පොත් වහන්සේගේ සලායතන සංයුත්තේ කියවන්න. ඊට පස්සේ සලායතන විභංග සූත්‍රය තියෙනවා. ඊට පස්සේ ධාතු විභංග සූත්‍රය තියෙනවා. මහාතිපදෝපම සූත්‍රය තියෙනවා. මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් හොඳට විදර්ශනාව ගැන භාගතුන් වහන්සේ වදාළ කරුණු හොඳට ඉගෙන ගත්තොත් ඒ කෙනාගේ හිතේ නීවරණ දුරු වෙලා නම් තියෙන්නේ. හොඳට සතිපට්ඨාන හිත පිහිටවනවා නම් එයාට පුළුවන් කලබලයක් නොවි ඒ සමාධිමත් හිතින් නීවරණ නැති හිතින් එයාට පුළුවන් ඒ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද නුවණින් විමසලා දැන් මේ අපි මේ වෙනකන් කතා කළේ තණ්හා නිරෝධය. තණ්හාවම හැදි සැඩ පහරක් වගේ මේ තණ්හාවටම අපි තල්ලු වෙවි යද්දී මේ අමා මහ නිවනින් දුරටම අපු ඇදගෙන යද්දී අපි හොඳට සමාධිමත් සිතින් ප්‍රඥාව අවදි කරගත්තොත් ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් හොඳට නුවණින් විමසගත්තොත් ආන්නේ කෙනාට පුළුවන් ස්කන්ධ කෙරෙහි තියෙන ආසාව අතහරින්න. ධාතු කෙරෙහි තියෙන ආසාව අතහරින්න. ඒ වගේම ආයතන කෙරෙහි තියෙන මේ ආසාව අතහරින්න. ඒ වගේම පටිච්ච සමුප්පාදේ පුරුකක් ගානේ නිරුද්ධ වෙලා ජාති ජරා මරණ දුකින් සදහටම නිදහස් වෙලා යන වැඩපිළිවෙල දුක්ඛ නිරෝධය ඒ ශ්‍රාවකයාට අත්දකින්න වාසනාව ලැබෙනවා. ඉතින් ඒකට තමයි මේ ප්‍රඥාව අපිට උපකාර. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සැඩපාර වියලවල දාන්නේ ප්‍රඥාවෙන් කියලා. ඉන්නත් ඊටාම පැහැදිලි. ඔබට හරි සතුටක් ඇති වෙන්නේ නැති මේ දහම් කාරණේ ඇහුවට පස්සේ එහෙනම් වේගින් ගලා යන මේ තණ්හා සැඩපහර බියලවන්න තියෙන්නේ ප්‍රඥාවෙන්. ඒක වළක්වන්න තියෙන්නේ සිහියෙන්. පින්න ස්වාමීන් වහන්සේ අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටසේ ඉන්නේ. අපිට ඉදිරි සතියේදී ඉදිරි වැඩසටහනේදී අපිට මාර්ග සත්‍ය කතා කරන්න පුළුවන්. අලුතින්ම කෙනෙක් මේ සතිපට්ඨාන සූත්‍ර විවරණයේ ශ්‍රවණය කළා නම් එයාට හිතෙන්න පුළුවන් දැන් ගොඩාක් කරුණු ඉගෙන ගත්තා. කොතනින්ද පටන් ගන්නෙ? මම මොකද්ද දැන් කරන්න ඕන කියලා. මොකද්ද කරන්න ඕන පින්න ස්වාමීන් වහන්සේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි කායානුපස්සනාවේ භාවනා කොටස් 14ක්. ඊට පස්සේ වේදනානුපස්සනාව, ඊළඟට චිත්තානුපස්සනාව, ඊළඟට අපි ධම්මානුපස්සනාව තුළ නීවරණ ධර්මයන් ගැන ඉගෙන ගත්තා, පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගත්තා, ආයතන ගැන ඉගෙන ගත්තා, ඊට පස්සේ බුද්ධංග ධර්මයන් ගැන ඉගෙන ගත්තා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම කොහොමද කරන්නේ, කොතනින්ද මේ කරගන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අපිට අපේ හිතවල ස්වභාවයේ ඇත්තම ස්වභාවය අපිට යථාර්ථයෙන් පේන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට සම්පූර්ණයෙන් පුද්ගලයාගේ ස්වභාවය පේනවා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ රෙදි ගඩක් අතර දෙනවා අපේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට රජවර්ණන් කියලා මේක අතුල් ඉන්නේ කියලා. එහෙමම විදර්ශනාවට හරවලා සමාධිමත් වෙලා විදර්ශනාවට හරවලා අරහත්ත්වයටපත් වෙලා යනවා උන්වහන්සේ. ඒත් බුදුරජාණන් වහන්සේට පේනවා ඉන්ද්‍රිය ධර්මයන් මේ ස්වාමීන් වහන්සේලාගේ සත්‍යයෙන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්. එතකොට ඒ වගේ ස්වභාවයක් අපිට නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ අපිට පුළුවන් විදිහට අපිට ආනාපාන සතිය වඩන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව අපි ආනාපාන සතිය පටන් ගන්නවා. එතකොට අපිට නිවන් මඟ වැඩුණේ නැතත් අපිට පිනක් හරි රැස් වෙනවා. සසරෙන් කවදා හරි දවසක සසරෙන් ඉතරට යන්න. අපි ඉරියව් වල සිහිය පිටවන්න පටන් ගන්නවා. යම් අයුරකින් හරි අපි ආරම්භයක් විදිහට පටන් ගන්නවා. යම් විදිහකින් හරි පොඩ හරි අපේ වැඩිලා යාවේ මේක. ඊට පස්සේ අසුබ වශයෙන් අපි පොඩ හරි බලන්න පටන් ගන්නවා. ඒ බලන්න පටන් ගැනීම අපි බොහෝ දුර අරගෙන යාවේ. පොඩ අපේ හිත වැඩෙන්න පටන් ගන්නවා. අපි සම්පූර්ණයෙන්ම අරහත් දක්වා නොයන්න පුළුවන්. සමහරට අපි මගපලයක් දක්වා නොයන්නත් පුළුවන්. සමහරට අපිට ඒකෙන් රැස් වෙනා වූ පිණින් අපිට සුගති රැකවරණයක් හදා ගන්න පුළුවන්. එතන ඉඳලා දිනු කරගත් ධර්මයකින් එතනලා අවබෝධය කරා යන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට ධාතු මනසිකාරේ මේ ධාතු වශයෙන් කොටස් බෙදී යන හැටි බලන්න පුළුවන්. ඒකට ඊළඟට අපිට වේදනානුපස්සනාව නවසීවතිකේ කොතනකින් හරි පටන් ගන්න යෝනේ. එක තැනකින් මේ තොටුපොළවල් ගොඩක් මේ මොහොතට බහින්න තියෙන තොටුපොළවල් ගොඩක් කොතනින් බැස්සත් මහා සාගරයට ලුණු රසයෙන් යුක්තයි වගේ, ලවණ රසයෙන් යුක්තයි වගේ එක තැනකින් අපි බහින්න යෝනේ.
අපි හිතමු අපි ආර්ය සත්‍ය භාවනාවක් විදිහට මෙනෙහි කරන ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, ජරාවටපත් වීම දුකයි කියලා. ඒකම මෙනෙහි කර කර ඉන්නකොට සමහරට සමාධිමත් වෙලා එයාට ඒක වැටහෙන්න පටන් ගන්න පුළුවන්. සමහරලාට පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කර ඉන්නවා. ඒ පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කර ඉන්න කෙනාට ඒ තුලින් අවබෝධය කරා යන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ආයතන ගැන මෙනෙහි කර ඉන්න කෙනාට ඒ විදිහට අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒකට යන්න. හැබැයි මේ හැම භාවනාවක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති කායෝතිවා කායानुපස්සන අත්ති කායෝතිවා 50 සති පච්චපට්ඨිතාති. කොයි විදිහට ආනාපාන සතිය වැඩුවත්, ඉරියාපත භාවනාව වැඩුවත්, ඊළඟට සති සම්පජඤ්ඤය වැඩුවත්, ඒ හැම එක භාවනාවකින් අරහත්ත්වයට දක්වාම ගෙනියන්න පුළුවන් මේක. එකක් වඩද්දී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වැඩලා සතර සතිපට්ඨානෙම වැඩලා අරහත්ත්වයට දක්වාම යන්න පුළුවන්. ආනාපාන සතිය තුලින් අරහත්ත්වයට දක්වාම යන්නත් පුළුවන්. ඉරියාපත භාවනාව තුළින් අරහත්ත්වයට දක්වාම යන්නත් පුළුවන්. ඊට පස්සේ සම්පජාන භාවනාව තුළින් අරහත්ත්වයට දක්වා යන්න පුළුවන්. ඒ හැම තැනම බුදුරජාණන් වහන්සේ හැම භාවනාවකම අවසානයේදී කියනවා නච කිංචි ලෝකේ උපාදීති. කිසිවක් ග්‍රහණය නොකරගෙන වාසය කරනවා. ඒ කියලා කියන්නේ අරහත්ත්වයටපත් වෙලා. ඉතින් මේ හැම භාවනාවකින්ම අරහත්ත්වයට දක්වා යන්න පුළුවන්. ඒ නිසා කොතනකින් හරි මේ දැන් මේ ඉගෙනගත සතිපට්ඨාන ධර්මයන් තුළ කොතනකින් හරි පටන් ගන්න අයවනේ. ඒ එකක් පටන් ගත්තට පස්සේ ඔබ දන්නේම නැහැ සමහර විට ඔබට සමහරට හැමතැනම සිහිය පිහිටලා ඔබ දන්නේ නැහැ. නමුත් අරහත්ත්වයටපත් වෙනකන් අරගෙන යනවා මේ සිහිය. පින්නන්දි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන ගුණයක් තමයි ඒහි පස්සිකයි. ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. එතකොට මේ ධර්මයේ රහස් නැහැ. ඕන තරම් විවෘත කරලා ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුළුවන්. එතකොට වර්තමානයේ සමහරලාට අපි අහලා තියෙනවා සමහර භාවනා කමටහන් දෙනවා සුබ නැකතකදී රහසිගත තැනකදී පුජ්‍යලිකව තමයි ඒක කරන්නේ. නමුත් බුද්ධ දේශනා දිහා බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ භාවනා ක්‍රම දැන් සතිපට්ඨාන කියන සම්පූර්ණ එක එක භාවනා ක්‍රම තියෙන්නේ. එතකොට ඒවා අපිට විවෘතව කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භාවනාවල ඉතාම පැහැදිලිව පියවරෙන් පියවර කොයි විදිහටද වඩන්න ඕන කියන කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා අපට විසරදව බයක් ඇති ගැනීමක් නැතුව මේකමයි නිවන් මඟ ඒකාන්තයෙන්ම මේක පුරුදු කරගන්න මහන්සි ගත්තොත් ඒකාන්තයෙන්ම මේන් ප්‍රතිඵල තියෙනවා කියන විශ්වාසයෙන් යුතුව අපිට පුරුදු කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වැඩෙන පිළිවෙලක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි සුතා ඉස්ලාමි මේ ධර්මයේ අහන්න ඕන. ඊළඟට දතා ඒ අහපු ධර්මයේ හොඳට මතක තියාගන්න ඕන. මතකේ දරා ගන්න ඕන. වචසා ಪರಿචිතා ඒක හොඳට වචනෙන් පුරුදු කරන්න ඕන. ඉතින් ඒ නිසා අපි කැමැති යෝජනාවක් කරන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රය පින්වත්නි පාලි සිංහල මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා මේක සජ්ජායනා කරන්න පහසු වෙන විදිහකට පොතකට අරගෙන තියෙන්නේ. එතකොට මේ ධර්මයේ දැන් ඔබ අහලා තියෙන මතකේ දරාගෙන තියෙන ඔබට පුළුවන් මේක සජ්ජායනා කරන්න. අපි ගත්ත රුවන්වැලි මහා සෑයට ගියොත් නැත්නම් ඔබේ නිවසේම අපි හිතමු දැන් ඔබ සතර පොයට උපෝසත සිල් සමාදන් වෙනවා. රාත්‍රී කාලේ මිහිරට මේ උතුම් දේශනාවන් සජ්ජායනා කරන්න පුළුවන්. මොකද සජ්ජායනාව කියන්නේ විමුක්තායතනයක්. සමහර අයට සජ්ජායනා කරනකොට තමයි ඒ තුල හොඳට හිත පිහිටන්නේ. එතකොට ඔබට පුළුවන් මේ පාලියෙන් හොඳට අර්ථ විමස පාලිය බල සිංහලත් බලනවා. සිංහල අර්ථය තේරුම් අරගෙන පාලියෙන් සජ්ජායනා කරනවා. නැත්නම් පාලි සිංහල දෙකෙන්ම සජ්ජායනා කරනවා. කොටසෙන් කොටස සජ්ජායනා කරනවා. කාලයක් ඒ විදිහට වචනයෙන් පුරුදු කරන්න මනසානුපෙක්කිතා. එයා නුවණින් විමසන. එයාගේ නුවණ බලවත් වෙනවා. දිට්ඨිය සුප්පටිවිද ආන් එතකොට තමයි යාගේ දෘෂ්ටිය පිරිසුදු වෙලා යන්නේ. මේ විදිහට තමයි මේ නිවන් මඟ වැඩෙන්නේ. ඒ නිසා ඔබට බොහෝ උපකාරී වෙන්නේ නැති මේ පියවරුමේ සදහම් කතිකාවත තුලින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා එකින් එක මේ දහම් කාරණා සරල සිංහලෙන් මේ පැහැදිලි කරලා දෙද්දි මේ කරුණු පිළිබඳව මනා වැටහීමක් ඇතිව දැන් සජ්ජායනා කරන්න ඔබට ආරම්භ කරන්න පුළුවන්. පින්වත්නි අද දවසේත් අපට නියමිත කාල වේලාව අවසන් වෙනවා. ඉදිරි වැඩසටහන් වලදී අපි බලාපොරොත්තු වෙනවා මාර්ග සත්‍ය කතා කරන්න. ඉතින් අද දවසේත් අපේ ජීවිතේට අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් වුණා. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියන්ට පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක් බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු.
රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටවාසී ලෝකවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම දායකත්වයේ දරූ පින්වතුන් ඉල්ලා සිටිනවා අරලගංවිල පින්වත් සමිත දස්සන ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න කියලා. ඒ වගේම පින්වත් සුජාත සිරි ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න කියලා. පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ පරලෝකීය AB තිලකරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් මේ පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ සදහබර දායකත්වයේ සපයන අරලගංවිල 8 දම්සක් වෙළඳසැල යන ලිපිනේ පදිංචි පින්වත් RATB රණවීර පියාණන්ට කමලා රණවීර මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අසනීප තත්වයෙන් සිටින DM ඉන්ද්‍රලතා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඊශ්‍රායලයේ සේවය කරන කුමාරී දෙහිගම දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පූර්ණිකා සඳමාලි දියණියට දරුවෙක් ලැබීමට බලාපොරොත්තු වෙන සිටින ඒ පින්වත් දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඒ දරුවෙක් ලැබීමට බලාපොරොත්තු වෙන ඒ මව්ට ඊටාම සුවපත් වූ සුවසේ ඒ දරු ප්‍රසූතිය කරන්නට, නිරෝගී දරුවෙකු බිහි කරන්නට වාසනාව ලැබේවා. මේ සතර සතිපට්ඨාන ධර්මයන් මේ පින්වතුන්ගේ ජීවිතවල පුරුදු කරගෙන ගෞතම බුදු සසුනේ සසර දුකින් නිදහස් වෙන්න ඔබ අප සියලු දෙනාටම හේතු වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.